මාධව මහත්මයා කාවින්දා මහත්මිය ප්‍රධාන සදාහිත පින්නතුන් මන්දාසේදී නෝ සපෝට් පින්කමක් සිදු කරන්න තිබුණා. ඒ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව පවත්වලා මහා සංඝරත්නය උදෙසා දානය පූජා කිරීම කියන බොහොම වටිනා කියන පින්කම. උට අද දවසේදී මේ වගේ පින්කමක් කරගැනීමේ වටිනාකම් කීපයක් තියෙනවා. එකක් දානමය ආනිසංස කියන පැත්ත පොදුවේ ලැබෙන දෙයක්. මහා සංඝරත්නයට දන් පූජා කිරීම කියන එක වටිනම කාරණාවක්. ඒ විතරක් නෙමෙයි මේ දානයේ තියෙන වැදගත්කම තමයි අද ගොඩාක් දෙනෙක්ට අවබෝධයක් නැති අනවබෝධයට මූලික වෙච්ච කාරණාවක් තමයි වස් කාලය. අයම් වස්සාන කාලෝ. වස් කාලයක දානයක් පිරිනමන්න තියෙනවා නම් ඒක වෙනදාට වැඩිය මහත්ඵල මහානිසංස වෙනවා කියලා කියනවා. යම් පිරිකරක් පූජා කරන්න තියෙනවා නම් ඒක වෙනදාට වැඩිය මහත්ඵල මහානිසංස වෙනවා. වස් පින්කම දවසේ වස් සිවුරට යටත් කරලා ස්වාමීන් වහන්සේලාට කැපසරු වෙන දේවල් යමක් පූජා කරොත් එය වස් පින්කමේ චීවර පූජාවට යටත්ව ලැබෙන සියලු ආනිසංස ලැබෙනවා. එතකොට බෞද්ධ සමාජය තුළ වස් පින්කම කිව්වහම පැත්තකට සීමා වෙලා තියෙනවා. ඒ කියන්නේ අවබෝධයක් නැති බණ භාවනා නොකරන සමහර අයට වස් කාලය තුල මටත් හොඳ පිනක් කරගන්න පුළුවන් කියන අදහස ඇති වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට ඒ අදහස මුදුන් පැමිණෙනවා යම් අවබෝධයක් තියෙන කෙනෙක් එයා උත්සාහ කරනවා වස් කාලේ දානයක් පූජා කරගන්න. ඒ වගේම වස් කාලේ යමක් පූජා කරගන්න භික්ෂුන් වහන්සේලාට. ඒකට හේතුව තමයි වස් කාලේ බුදුරජාණන් වහන්සේ අනුදැනව දාරන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි පශ්චිම ජනතාව දුෂ්ටානුගතියට එන. ගැහැවිය දෝෂාරෝපණය කරන එක. ඒ වගේම තමයි අන්‍ය තීර්ථකයන් චෝදනා කරා මේ වෙහි සමයේදී වස්සාන කාලයේදී මේ භික්ෂූන් මේ වැඩෙන තනකොළ පාගගෙන වස් කාලේවත් වෙහි කාලේවත් එක තැනකටලා ඉන්න නැතුව හැම තැනටම යනවා. එහෙමයි කියලා ඉතින් කිව්වා. ඉතින් ওই කාරණා මූලිකව බුදුරජාණන් වහන්සේ ලෝකාපවාදයෙන් වෙන්වීම සඳහා භික්ෂුන් වහන්සේලාගේ යහපත උදෙසාත් ගිහි අයගේ යහපත උදෙසාත් වස් කාලේ පනවලා තියෙනවා. දැන් අද අපිට භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් බැහැ දකින්න හිටියට ඉස්සෙල්ලා භික්ෂුන් වහන්සේලා හිත වඩන බණ භාවනා කරන භික්ෂුන් වහන්සේලා දකින්න හම්බුනේ වස් කාලේට විතරයි. ගියේ ගොඩක් වෙලා. මොකද උන්වහන්සේලා වනගත වෙටි. ඒක උන්වහන්සේලාගේ වැඩම කිරීමත් එක්ක මිනිස්සු උත්සාහ කරා ඒ වස් කාලය තුල කරගන්න පුළුවන් උපරිම පින්කම් මම කරගන්නවා කියන අදිෂ්ඨානය. ඒ නිසා තමයි වස් කාලය විශේෂ වුනේ. එතකොට මේ කාලය තුල සිද්ධ කරන පින්කම් වල ආනිසංස වැඩි වෙන්න හේතු කාරණා ගොඩක් තියෙනවා. ඒ අතර අපි මේ බුක්තානුමෝදනාවක් කෙටියෙන් අපි ඒ ගැන විමසලා බැලුවොත් භික්ෂුන් වහන්සේලා වනගතව කරන කටයුතු බණ භාවනා කරන කටයුතු උන්වහන්සේලාගේ යම් දැනුමක් ධර්ම සාකච්ඡාවක් කරනවා නම් ගොඩක් වෙලාවට වස් කාලයේ තමයි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ගිහි පින්නතුන්ට වැඩිපුරම ආනිසංස ලබා ගන්න පුළුවන් කාලයක් තමයි වස් කාලය. භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්න හම්බෙනවා. එතකොට ග්‍රාමවාසී අරණ්‍යවාසී කියන සියලු සංඝයා ඇසුරු කරන්න හම්බෙනවා මේකෙන් තියෙන වටිනාකම. එතකොට අපෝපස්ථාන කිරීම බෙහෙත් හේත් ගිලන්පස කියන දේවල් ඒ වගේම සේනාසන පහසුකම් මේ පින්නපාතය කියන දානය කියන දේවල් මේවා පූජා කරන්න මේවා පිරිනමන්න පිළිසතර කරන්නට මහා සංඝරත්නය වෙනුවෙන් උත්සුක වුණා. ඒකට ඒ අය මහත්ඵල මහානිසංස ලබාගත්ත වස් කාලයක් තුල දානයක් දීම. එතකොට දැන් මේ වස් කාලේ චීවර මාසයේ ආරම්භ වුණේ. දැන් මේ චීවර මාසය කියලා කියන්නේ මාසයක් තියෙනවා මේ ඊයෙන් පටන් ගත්ත චීවර මාසය මාසයක් මුළුල්ලේ තියෙනවා. ඒකට දැන් මේ කාලේ තමයි චීවර පූජාව සිද්ධ වෙන්නේ. කියන වස්තුන් මාස චීවර බාර ගන්න බෑ භික්ෂුන් වහන්සේලාට. එතකොට සිවුරු ගෙත්තම් කරන්නත් බෑ හරියට. ඒ කියන්නේ ඒ තරම් පරිස්සම් කරන්න. ඊට පස්සේ වස් සීමාවක් කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති ධර්මයේ බෞද්ධයෝ හැටියට ස්වාමීන් වහන්සේලා වස් ඇසුවට පස්සේ වස් සීමාවක් සම්මත කරගන්නවා. ඒකනේ බෝඩ් ගහලා තියෙන සමහර ආරණ්‍ය වල අයම් වස්සාන කාලෝ කියන මේ වස්සාන සමය කියලා
ඒ කියන්නේ උන්වහන්සේලා සමාජයට ආවා කියලා නෑ. හිත රැක ගන්න පුළුවන් බුද්ධ නීතියක් තියෙනවා තව දුරටත්. නිවන කරා මෙහෙව. ඒක තමයි සේනාසනෙන් එළියට යනවා නම් අයන් වස්සන මේ වැසි සමයයි. එහෙම නැත්නම් මේ වස් කාලේ නීති රීති සිහිපත් කරගෙන සතිකරණයෙන් සත්‍තාකරණයෙන් බැහැරට යෑම කියලා කාරණා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අද මම එනවා. මම මේ සේනාසනේ දැන් අපි හිතමුකෝ මේ සේනාසනේ භූමිය අපි අදිෂ්ඨාන කරගන්නවා පොදුවේ සංඝයා වස්සසන දවසේ. එතකොට එතනින් එහාට සිහියකින් තොරව යන්න බෑ. ඒකට එතනින් එහාට යනවා නම් සිහි කරගන්න ඕනේ මම හෙට අරුණට ඉස්සරලා කියන හෙට ඉරු උදාවට ඉස්සරලා එනවා කියලා. එහෙම නැත්නම් සත්‍තාකරණේ යන්න පුළුවන්. මම දවස් 7ක් ලබන්න ඉස්සරලා දවස් 7ක හිරු උදා වෙන්න ඉස්සරලා මම එනවා සේනාසනයට. ඔන්න ඔය දෙක සිහිපත් කරලා යෑම කියලා කියන්නේ සිහියෙන් යනවා කියන එකයි මෙතන. එතකොට පෙන්නනවා භික්ෂුන් වහන්සේලාගේ සිහිය පැවැත්වීම කොච්චර වටිනවද කියලා. එතකොට දැන් මේ ප්‍රතිපදාව නිසායි උන්වහන්සේලාගේ බොහෝ දේවල් ඇහුරුණත් උන්වහන්සේලා ඒ සීමා ඛණ්ඩනයක් නොකොට වස් ආරක්ෂා කරනවා. ඒ කරන පින්නතුන්ටත් මහත්ඵල මහානිසංස ලැබෙන්න ඕනි කියන අදහසින්. තේරුණාද? එතකොට ඒ ඛණ්ඩනයකින් තොරව ඡේදනයකින් තොරව ඒ දැඩි අදිෂ්ඨානයෙන් වස් ආරක්ෂා කරනකොට අර මහත්ඵල මහානිසංස වෙනවා වස් සමාදන් කරලා දාන ආදී පින්කම් කරන අයට. මොකක් නිසාද? ඔන්න ඔය ප්‍රතිපදාව වහන්සලා වෙනදට වැඩිය රකින්න. මොකද වස්සාන සමයේ තමයි ප්‍රතිපදාව තියෙන්නේ වෙනම. එතකොට මේ වස් කාලයකදී එහෙම නැත්නම් චීවර මාසයකදී දානයක් පූජා කරගෙන බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා මහා සංඝරත්නයට දන් පූජා කරගෙන ආයුෂය වර්ණය සැපය බලය කියන කාරණා හතරක් ඔබ මොන දාණය පූජා කරත් ලැබෙනවා. ඒ කියන්නේ කෑම ටික කාලා ඉඳුල් පිඟාන හොදලා අයින් කරනකොට සියලු සත්‍යයන්ට ආහාරයක් වේවා කියලා හිතුවත් ඒක ලැබෙනවා. දානානිසංස ලැබෙනවා. ආයුෂය වර්ණය සැපේ බලය. හැබැයි උපදින ආත්ම 100යි ලැබෙන්නේ. ත්‍රිසංගත සතෙක්ට පූජා කරොත් ඒ විපාක ලැබෙන්නේ උපදින ආත්ම 100කට. එතකොට දුගී මගේ යාචකාදින්ට පූජා කරොත් ඊට වැඩි ආනිසංස ලැබෙනවා. ලක්ෂයකට විපාක වශයෙන් ලැබෙනවා. මෙහෙම විපාක වැඩි වෙනවා. ආනිසංස එකිනෙක වැඩි වෙනවා. ඒ කෙනා දරන ප්‍රතිපදාව ගුණය අනුවයි වැඩි වෙන්නේ. එතකොට අනේ තීර්ථකෙක් දවසක් අහනවා මේ බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රමණ බවත් ගෞතමය මේ ඔබගේ ශ්‍රාවකයන්ට දන් දුන්නාම මහත්ඵල මහානිසංස වෙනවා කියනවා. ඇයි අපේ ශ්‍රාවකයන්ට දුන්නාම නැද්ද කියලා අහනවා. කවුද මේ අහන්නේ? බමුණෙක් අහන්නේ. දැන් බොහොම හොඳ ප්‍රශ්නයක් මේ බමුණ අහන්නේ. බමුණ අහනවා මේ ඇයි මේ ඔබගේ මේ ශ්‍රමණ බවත් ගෞතමගේ ශ්‍රාවකයන්ට විතරද පූජා කරාම මහානිසංස තියෙන්නේ? ඇයි අපේ ශ්‍රාවකයෝ ඉන්නෝනේ? ඒ අයට දුන්නාම මහත්ඵල මහානිසංස වෙන්නේ නැද්ද කියලා අහනවා. දැන් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දාණය කියන එක විපාක ලැබෙන්නේ කොහොමද? සහ දාන ආනිසංස ලැබෙන්නේ කොහොමද කියන එක. ලබා ගන්න ඕන විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක. මේ ප්‍රතිපදා තුන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඉද බික්කවේ දායකෝ පුබ්බේව දානා සුමනෝ හෝති දදං චිත්තං පසීදති දත්වාර්ථමනෝ හෝති. මොකද්ද ඉද බික්කවේ දායකෝ මේ දායක ප්‍රතිග්‍රාහක පාර්ශ්වයේ පූජා කරන අය සිල්වත්ව දැන් ඔයගොල්ලෝ මේ දානේ පූජා කරන්න ඉස්සලා පන්සල් සමාදන් වුණානේ. ගිහි ජීවිතය ගත කරද්දී සීලේ අඩුපාඩුකම් වෙනවා. ඒක පෘථග්ජන ජීවිතයේ ස්වභාවය. හැබැයි නැවතයි සිල් සමාදන් වෙනවා. එහෙම කරනවා. නමුත් දානේ පූජා කරන වෙලාවේ පින්නතුන් සිල්වත්ව වාසය කරේ. ඒ කියන්නේ දැන් සිල්වත් ඉන්නේ පන්සල් කඩ කරේ නැහැ. එතකොට මේ දානේ මහත්ඵල මහානිසංස වෙනවා. පළවෙනි කාරණා මොකක් හින්දාද දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ? සීලය නිසා. ඊළඟට තමයි කම්මස්සකතා ඥානය කියන්නේ. කර්මය කර්මඵල ආදාන නුවණ. ඒ කියන්නේ සිල්වත්ව දානයක් පූජා කරන්නේ කර්මයේ කර්මඵල ගැන දන්න කෙනා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ යම් පමණක හෝ තියෙනවොත් නුවණින් මෙනෙහි කිරීම. බුදුහාමුදුරුවෝ මේ යෝනිසෝ මනසිකාරය පෙන්නනවා යෝනිසෝ මනසිකරොන්තු uppannānaං චේව ආසවානං පහියන්ති නෝප්පන්නානං චේව ආසවානං නෝප්පජ්ජන්ති uppannānaං චේව කුසලානම් පවඩ්ඩಂತಿ. ඒ කියන්නේ උපන් අකුසල් ප්‍රහීන වීම පිණිසත් ඉපදිලා තියෙන අකුසල් ප්‍රහීන භාවයේ පිණිසත් නූපන් ආශ්‍රවයන් නූපදීම පිණිසත් කටයුතු කරන ප්‍රතිපදාවට කියන යෝනිසෝ මනසිකාරය කියලා.
එතකොට නුවණින් මෙනෙහි කිරීම කියලා මේක කියන්නේ. කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට. පැහැදිලිද? එතකොට සම්මා දිට්ඨිය කියන කාරණාව දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ අටට මූලික වෙන්නේ සම්මා දිට්ඨිය. මොකද සම්මා දිට්ඨි දෙයන් වදාමි පහම් බික්කවේ. කම්මස්සකතා සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. මේ දෙක මූලිකව තමයි අපේ ගුණධර්ම වැඩෙන්නේ. මූලික වෙන්නේ කම්මස්සකතා ඥානයි. කම්මස්සකතා සම්මා දිට්ඨිය. එතනින් පස්සේ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක කෙනෙක්ට උපදවන්න පුළුවන්. කම්මස්සකතා සම්මා දිට්ඨිය නැති පුද්ගලෙක් ලෝකෝත්තර මාර්ගය උපදවනවා කියලා දෙයක් වෙන්න පුළුවන්ද? වෙන්නේ නැහැ. ඒක හරියට මේ පුංචි ළමයෙන් මේ පොඩි ළමයේ මේ උසස්ම පන්තියකට ගිහිල්ලා බාර දුන්නොත් මේ ඉන්න පුංචි පන්තියක ඉඳලා උසස්ම පන්තියට එහෙම නැත්නම් 10 පන්තියකට වගේ බාර දුන්නොත් එයාට වැඩ කටයුතු කරන්න පුළුවන්ද? කරන්න බෑ. අර මග පන්තිත් අතහැරුණා මූලික දේත් අමතක වෙනවා. එයා උමතු බවක් හෝ මුතු බවට පැමිණීමක් හෝ විකෘති බවක් හෝ ඇති වෙන්න පුළුවන්. මොකද මතක තියාගන්න උත්සාහ කරන්නේ මේ තුලින්. ඒක කරන්න බැරි දෙයක්. අන්නේ ඒ වගේ තමයි මේ ප්‍රතිපදාවේ න්‍යාය පිළිවෙලක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දාණය මහත්ඵල මහානිසංස වෙනවා සංඝ සතුව පූජා කරාම. දැන් අන්‍ය කෙනෙක්ට පූජා කරොත් දැන් මම මේ බොහොම කෙටියෙන් මේ කාරණා පැහැදිලි කරන්නම් පින්නතුන්ට. දැන් මේ පින්නතුන් දුගී මගේ යාචකෙට හරි අන්‍ය තීර්ථකෙට හරි කැම ටිකක් දෙනවා කියලා හිතන්නකෝ දානයක් හැටියට. ඔගොල්ලෝ ඒක පූජා කරාට පස්සේ ඒ අයගෙන් ඔයගලන්ට අහන්න ලැබෙන්නේ මොනවද? මොනවා හරි දෙයක් කියයි. එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක් ගොඩක් පිං කියයි දන්න කෙනෙක් නෑ. නැත්නම් සුවපත් වේවා කන්න නැතුව හිටියේ ගොඩක් පිං හරි මොකක් හරි කියන නැත්නම් කැම කරන් යයි. දැන් එයා ඒක අරගෙන ගිහිල්ලා එයා ඒක කනවා. එයා ඒක කන්නේ 100කින්ද? නෑ. 100 උපදවගෙන කනවද? නෑ. බඩගින්නට කාගෙන යනවා. ආහාරය පිළිබඳව යථා ස්වභාවය මෙනෙහි කරන්නේ නැහැ. ඇත්ත ඇටි ඇටියෙන් දන්නේ නෑ ඌ. ඌ බඩගින්නට තමයි කන්නේ. තේරුණාද? අපි ටීවී එක බල බල කන්නේ ආන් ඒ වගේ. මොකද අපි කන්නේ ආහාරය නෙමෙයි කෙලස් කන්නේ වැඩිපුර. එතකොට ඒ වගේ තමයි මේ දුගී මගේ යාචකාදීන්ට දන් පූජා කරාම මේ අය කාලෙවරලක් කල්පනා කරන්නේ කීයක් හරි ආයි හොයාගන්නේ කොහොමද කියලා. කාට හරි මොනවා හරි දෙයක් කරලා හරි කීයක් ලබා ගන්න කොහොමද කියලා. පස්පව් දස කුසල් ඒගොල්ලන්ට හරි හුරු දේවල්. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ආයි කල්පනා කරන රැට කෑම වෙලක් හොයාගන්න කොහොමද? අඳින්න පළඳින දෙයක් හොයාගන්නේ කොහොමද? දැන් මේක ලාමක වූ ප්‍රතිපදාවක්. පැහැදිලිද? ලාමක වූ ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ අයට දන් දුන්නාම ආනිසංස අඩුයි කියන්නේ ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මහා සංඝරත්නයට දන් පූජා කරනවා. සද්ධාය කරා නෙක්කම්ම දුක්ඛසන්තං කරෝ බව. සද්ධාවෙන් ගිහිගෙයින් නික්මෙන්නේ. ගිහිගෙයින් නික්මෙන්නේ අවබෝධයෙන් සද්ධාවෙන් දුක් කෙලවර කරගන්න පිණිස. එතකොට දුක් කෙලවර කරගන්න ප්‍රතිපදාවට පිළිපන්නට උත්සාහ කරන මේ මහා සංඝරත්නය දැන් කල්පනා කරලා බලන්න අද දවසේදී මේ බණ ටික කියන්න උනත් එහෙම නැත්නම් මේ ටික පවත්වන්න පුළුවන් උනේ උදෑසන දාණය වළඳපු නිසා. ඒ වගේම දහවල් දාණය ප්‍රණීතව පූජා කරපු නිසා. දැන් අපි හිතමුකෝ දවස් කීපයක් දාණය තිබ්බේ නැහැ කියලා. උන්වහන්සේලාට බණ භාවනා කරගන්න පුළුවන්ද? බෑ. පොත්පත් කියවන්න පුළුවන්ද? බෑ. සාසනික කටයුත්තක් කරන්න පුළුවන්ද? ඒ කටයුතු කරන්නත් බෑ. එතකොට මගේ දාණය තුලින් වැඩිලා තියෙන්නේ ආයුෂය නේද? ආයුෂය වර්ණය නේද? සැපේ නේද? බලය නේද? ඔව්. එතකොට මම ආයුෂයේ වර්ණය මහා සංඝරත්නයට යම පූජා කරාම උන්වහන්සේලා ඒ හතර වඩාගෙන උන්වහන්සේලා මොකද කරන්නේ? අර දුගී මගී යාචකාදීන් කරපු දෙයද? නෑ. උන්වහන්සේලා මොනවද කරන්නේ? අවවාද අනුශාසනා පිළිනමනවා. පිරිත් කියනවා, බණ කියනවා. ඒ වගේම තමයි උන්වහන්සේලා අසුරු සෙනක් මෛත්‍රී භාවනාව කරත් ආනිසංස තියෙනවා. දන් දීපුවට නෑ. මොකද සිහියෙන් යුක්තවයි ඒක කරන්නේ. අනිත් ඇයට යහපතක් වෙන්න කියලායි ඒක කරන්නේ. සත්පුරුෂ අදහසින්. පැහැදිලිද? ඔව්. එතකොට
උන්වහන්සේලා බණ භාවනා කරනවා නම් ධර්ම දේශනාවකට වැඩම කරන උන්වහන්සේ ශාසනික කටයුත්තක් කරනවා නම් ඒ කරන වාරයක් ගානේ උන්වහන්සේලා ප්‍රඥාව වඩා ගන්න එක කරන්නේ. තේරුණාද? එතකොට ප්‍රඥා සම්පත්තිය වඩා ගන්න ඕගොල්ලෝ උදව් කරලා තියෙනවා. දැන් උන්වහන්සේලාට සීය නෝන පවත්වන්න පුළුවන් ද දවස් 3-4ක් දාන තිබ්බේ නැත්තම්? බෑ. එතකොට දානීය පිරිනැමීම තුලින් මොකද්ද ලැබිලා තියෙන්නේ? උන්වහන්සේලාට ආයුෂය, වර්ණය, සැපය, බලය කියන කාරණා හතර ඍජුවම පූජා කරලා තිනවා. වක්‍රව ලැබිච්ච කාරණා තමයි ප්‍රඥාව කියන එක. ඔබ වහන්සේලා මේ දානේ හේතු කරගෙන මේ සසර දුක ගෙවා ගනිත්වා. නැතුව මේ අපේ දානෙට බනට පාන්සුකුලෙට එන්න ඕනේ. ඔබ වහන්සේලා පන්සලට වෙලා ඉන්න අපිට පුළුවන් දවසක ඇවිල්ලා බලලා යන්න. දැන් මේ චේතනාව තියෙනවා නම් ඒක ලාමකයි. තේරුණාද? එතකොට ඔබ වහන්සේලා මේ දැන් උදාහරණයක් කියන අපේ ජීවිත අත්දැකීමක්. දැන් අපි දැකලා තිනවා දන් දෙන අය සමහරව දන් දෙනවා මේ තමන්ගේ යම් අරමුණක් සඳහා පමණමයි ජීවිතේ දන් දෙන්නේ. එක්ක බුදුහාමුදුරු දේශනා කරන මේ සරියුත් හාමුදුරු මේ තමන්ගේ පිරිසත් එක්කගෙන ගියාම ඒ කාරණා දේශනා කරනවා කුල සිරිතක් නිසා. ඒ කියන්නේ තමන්ගේ කුල પરම්පරාවෙන් පවත්වාගෙන ඉනවා. ඊට පස්සේ මේ තමන්ගේ પરම්පරාවෙන් ආරම්භ වෙච්ච දෙයක් නිසා දෙමෝපියන් කරන නිසා. ඒ වගේම තමයි මේක කරේ නැත්තම් හරි නෑ. ඒ නිසා කරන පිරිසක් ඉන්නවලු. එතකොට මේ දාන මහත්ඵල මහානිසංස නොවෙන්නේ අවබෝධය නෙමෙයි ඒ තුල තියෙන්නේ. අනවබෝධය. මොකද අර වැරදි දෘෂ්ටියක් අරගෙන තමයි ඒගොල්ලෝ ඒ කටයුත්ත කරන්නේ. පැහැදිලිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානය කියන්නේ සත්පුරුෂ පින්කම. දානය කියන්නේ සැපට ඉනිමග. නිවනට ඉනිමග. දානය කියලා කියන්නේ මනාවෝ දෙයක් සත්පුරුෂ පඤ්ඤත්තම් පඬිත පඤ්ඤත්තම්. පණවන ලද නීතියක් රීතියක් වගේම උන්වහන්සේලා වර්ණනා කරපු තුම් ක්‍රියාවක් තමයි දානය කියලා කියන්නේ. ඒ දානේ නොකර ඉන්න පුළුවන්. හැබැයි කරොත් සත්පුරුෂ ආශ්‍රයේ ඉන්න පුද්ගලෙක් හැටියටයි හඳුන්වන්නේ. සත්පුරුෂ භජනයේ ඉන්න පුද්ගලෙක් හැටියටයි හඳුන්වන්නේ. පැහැදිලිද? එතකොට සත්පුරුෂයන්ගේ ක්‍රියාවක් තමයි දානං කියන එක. ඒ කියන්නේ දානය කියන එක. එතකොට දැන් දානය පූජා කිරීම තුළින් ස්වාමීන් වහන්සේලාට කරුණු හතරක් දුන්නාම උන්වහන්සේලා ප්‍රඥාවනේ වඩා ගන්නේ. අන්‍ය තීර්ථක වඩා ගන්නවද ප්‍රඥාව? නැහැ. උන්වහන්සේලා මේ වඩා ගන්න ප්‍රඥාව පෙරලා මහා සංඝරත්නයට දන් දුන්නොත් කරුණු පහක් ලැබෙනවා පින්නතුන්ට. ඒකයි සම්බුද්ධ ශාසනයේ විශේෂ දන් දුන්නාම ආනිසංස වැඩි කියන්නේ. මොකද උන්වහන්සේලා මේ ප්‍රතිපදාව රකින්න කවුද මේ ප්‍රඥාව වඩා ගන්න උදව් කරලා තියෙන්නේ? දාන දෙන ගිහි පින්නතුන්ට. ප්‍රණීතවේ අවශ්‍ය දේවල් කැපසරප් දේවල් පූජා කරාම අනිත් පැත්තට පෙරලා ආය විපාකය ලැබෙනවා. එතකොට මේ විපාකය තමන්ට ලැබෙනවා කියලා කියන්නේ තමන්ටත් කරුණු පහක් ලැබෙනවා. ආයුංච වන්නංච සුඛම් බලංච පඤ්ඤංච. ආයුෂේ වර්ණයේ සපේ බලයේ පමණක් නෙමෙයි ගිහියට වක්‍රාකාරව ලැබෙනවා ප්‍රඥා සම්පත්තිය. ඒක ඍජුව ලැබෙන්නේ නැහැ වක්‍රාකාරව ලැබෙන්නේ. දැන් ප්‍රඥා සම්පත්තියට හේතුව කියන්නම්කෝ. දැන් එතකොට මාධව මහත්මයා අද දවසේදී මේ පින්කම කරන්නේ. දැන් බලන්න තමන්ගේ ස්වාමි දිනේගේ පියාණන් මිය පරලෝ යාම මූලිකව. දැන් බලන්නකෝ එතකොට තව කී දෙනෙක් මේ දාන්න සම්බන්ධ වෙලා ඉන්නවද කියලා. එතකොට ඔන්න එක සත්පුරුෂ ක්‍රියාවක් නිසා පිරිසක් පිනක් කරගන්න. පැහැදිලිද? එතකොට අසත්පුරුෂයන් නිසා අසත්පුරුෂයෝ ගොඩකට එකතු වෙන්නත් පුළුවන්. පව් වැඩකට. තේරුණාද? එතකොට ඔන්න දාණය තුලින් ලැබෙන පළවෙනි දේ සත්පුරුෂ ආශ්‍රය කියන එක ඔබට දැම්ම ලැබිලා තියෙනවා. දිට්ඨ ධම්ම දිටු දැමීම ලැබිලා තියෙනවා. දානානිසංස හැටියටම සත්පුරුෂ ආශ්‍රය. පැහැදිලිද? දැන් දානයක් දුන්නා. සාංගිකව දානයක් දීමේ විපාක වලට සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා. සත්පුරුෂ ආශ්‍රය තුලින් ඔබට ලැබෙන ප්‍රධාන වරප්‍රසාදයේ වටිනාකම මොකද්ද? යෝනිසෝ මනසිකාරය. සත්පුරුෂයාගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කිරීම. තේරුණාද? එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක ඔබට ලැබිලා තිනවා. දැන් යෝනිසෝ මනසිකාරය නෙමෙයි නම් මේ යෝනිසෝ මනසිකාරය පවත්වන කෙනාගේ ප්‍රතිපදාවේ ධර්මානුධර්ම ප්‍රතිපදාවනේ හැසිරෙන්නේ නේද? එතකොට මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෝනිසෝ මනසිකාරය කියන දෙකක් නෙමෙයි. එකක් හැටියට ගන්නේ. එතකොට දැන් යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් මෙතන නැද්ද? තියෙනවා. දැන් මේ බණ ටික කිව්වේ නැත්නම් ඕගොල්ලෝ ගිහිල්ලා කතා කර කර එක්ක අනුන්ගේ දේවල් හරි තමන්ගේ දේවල් හරි කතා කරලා දැන් මේ වෙලාවේ කන්නේ නැද්ද? ඈ සමහරලාට මේ අර එහා පැත්තේ එක එක සද්ද ඇහෙන්නත් පුළුවන්.
කතා කරනවා එක එක්කෙන අනුන්ගේ දේවල් කතා කරනවා වෙන්න පුළුවන්. යන්නේම ගැන කතා කරනවා වෙන්න පුළුවන්. පින්කමක් ගැන කතා කරනවා වෙන්න පුළුවන්. කුසලයේ ගැන පුළුවන්. ඔය වගේ විවිධ කතා නේද? විවිධ ඉරියව් නේද? tempatව මේ වගේ ඉන්නවද? මේ වාඩි වෙලා එහෙම ඉන්නවද? කනකොට පිඟාන දිහා බලන සිහියෙන් කනවද? නෑ. කතා කරගෙන කන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා එහෙම නෑ. උන්වහන්සේලා මේ ආහාරය ප්‍රණීතව ඔයගොල්ලෝ පූජා කරාට උන්වහන්සේලා ආහාරයේ ප්‍රතිවේක්ෂාවෙන් යුතුවයි බලඳන්නේ. ඉමම් පෝතිකායම් පත්වා අතිවිහෙති කුජ්ජනියෝ ජහයති. මේ කුණුකය ස්පර්ශ වන්නේ අතිශය පිළිකුල් වන්නේ දුගද වන්නේ කියන සංඥාවෙන් යුක්තව උන්වහන්සේලා දානෙ වළඳන්නේ. එතකොට ඒක තමයි යථාර්ථය. දැන් ඔයගොල්ලෝ හිතනවාද ඒක නෙමෙයි කියලා යථාර්ථය. කියන්නේ බත් පාන් කවුපිමුන් හැටරේ මොනවා හරි කවොත් ඒවා ඒ විදිහටම බඩට යනවා කියලා හිතනවද නිකන් එහෙම? නෑ. ඒවා යන්නේ බලුවමනයක් හා සමානව උදරට යන්නේ. අපි ප්‍රසිද්ධියේ කන්න කැමතිනේ නේද? සමහරව හරි ආසයිනේ මේ හොටෙල් එකකට ගිහිල්ලා හැමෝටම පේන්න ප්‍රසිද්ධිය හොඳ කෑම වේලක් කන්න. ඔය කන ගමන් හපන ගමන් ගලක් හැපුණොත් ඕක එළියට මේව කරගන්න ඔය ප්‍රසිද්ධ වේදිකාවේ මොනතරම් අපහසු වෙනවද? මොනතරම් දඟලනවද ඕක බැහැර කරගන්න? එතකොට අර ප්‍රසිද්ධිය මතක් වෙනවද? දැන් අපහසුතාවයට නේදපත් වෙන්නේ. Taman දන්නවා ඉමම් පෝතිකායම් පත්තා මේ කුණු කයට ස්පර්ශ වුණා නම් අතිවිහෙති කුජ්ජනියෝ නිකන් නෙමෙයි අතිශය පිළිකුල් වන්නේය කියලා දන්නවා. මෙන්න මේ අවබෝධයෙන් යුක්තයි උන්වහන්සේලා දානෙවල් දන්නේ. එතකොට උන්වහන්සේලා ප්‍රණීතව වෙළඳවීම සහ පූජා කිරීම තුළින් මහත්ඵල මහනිසංස ලැබෙන්නේ ඔන්නෝකක හේතුවක්. පැහැදිලිද? ආහාරයේ යථාර්ථයේ ප්‍රතිවේක්ෂාව අවබෝධයෙන් දැන තමයි උන්වහන්සේලා දානෙ වළඳන්නේ. පැහැදිලිනේ? එතකොට ඒකත් එක් කාරණාවක් වෙනවා ඊට පස්සේ උන්වහන්සේලාගේ ප්‍රතිපදාව. ඉතින් ගිහි පින්නතුන්ට පෙරලා ලැබෙනවා සත්පුරුෂ ශාස්ත්‍රයේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවේ යම් පමණකෝ මේ වෙලාවේ ඒ අහන බණ වලට හික්මෙච්ච නිසායි ඕගොල්ලන්ට මේ විදිහට ඉඳගෙන ඉන්න පුළුවන්. නැත්තම් මං කිව්වාගේ ඇවිදිනවා එක්ක මෙලහට නැගලා වාහනේ කාලා නැගලා ගිහිල්ලා. හරිද? එතකොට ඒ ටික ඇති උනේ සත්පුරුෂයා නිසායි. පැහැදිලිද? ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ඊළඟට ආයි අනිත් පැත්තෙන් බැලුවොත් මොකක්ද? සත්පුරුෂ ශාස්ත්‍රය. ඒකයි අපි නිතර අහන්නේ රන්දන් වලක පුරුක් මෙන් මේ ශාසනය අවිච්ඡින්නව පවතිනවා. මේ ශාසනයේ ප්‍රතිපදාව රකින්න මේ සත්පුරුෂෝ එකට ගමන යනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ සත්පුරුෂ ආශ්‍රය තුලින් නැවතත් යෝනිසෝමනසිකාරය. එතකොට සත්පුරුෂයා මුණ ගැහෙන කෙනා සත්පුරුෂ ආශ්‍රයමයි රැඳෙන්නේ. ඒ කියන්නේ හොඳ දේවල්. තමන්ට තමන්ගේ බිරිඳට ස්වාමියාට දරුවන්ට යහපත උපදවන දේවල් තමයි සත්පුරුෂයා තුලින් සිද්ධ වෙන්නේ. අයහපත උපදවන දේවල් වෙන්නේ නැහැ. එහෙමනම් තේරුම් ගන්න මේ ප්‍රතිපදාවේ ගමන් කරන අය ඇසුරු කරන්න බණ දහම් ඉගෙන ගන්න, ඒ වගේම දානෙන් නොනවති සීලය දක්වා යන්න. ඒ වගේම සීලය වඩන ගමන් ඒ සිහිය නුවණ දෙක වඩා ගන්න නිරන්තරයෙන්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් හෙට දවසේ කටින පින්කම තියෙනවා. ඒවට මේ පින්නතුන්ට සම්බන්ධ වෙලා තමන්ට කරන්න පුළුවන් පින්කම්. තමන්ට හිතලා කරන්න පුළුවන්. හැබැයි අවාසනාව තමයි පින්නතුනේ බුද්ධ කාලයේ එක්කම බොහෝ කාලයකට පස්සේ දැන් ඉතින් ලොකු කාලයක් ගෙවිලානේ. මිනිස්සුන්ගේ අඩුයි අසංකාරික කුසල කර්මයන්. දැන් තියෙන්නේ සසංකාරික. ඇයි මේ සසංකාරික කියන්නේ? තව කෙනෙක්ගේ මෙහෙයුමකින් තමයි මේව කරන්නේ. අරක කරන්න මේක කරන්න මේක කරොත් පින් තියනවා එහෙම කියලා. දැන් අසංකාරික කියලා කියන්නේ තව කෙනෙක්ගේ මෙහෙයුමකින් තොරව. ඒවා උපදින්නේ ditta ධම්ම වශයෙන් විපාක නෙමෙයි. ගියාත්මවල කරපු බලවත් කුසලානිසංස හේතු කරගෙනයි අසංකාරික කුසල උපදින්නේ. ඒ කියන්නේ මේ ආත්මෙ හින්දා නෙමෙයි. පෙර සංසාරේ හොඳට සිල් තුන් ගුණ තුන ඇසුරු කරලා තියෙනවා නම් බණ භාවනා කරලා තියෙනවා නම් දන් දීලා තියෙනවා නම් ලෝභයෙන් තොරව අන්න ඒ අයට උපදිනවා අසංකාරික සිත්. නෑ මම මේ පින්කම මෙහෙමත් කරන්න ඕනේ. මීට වඩා ලස්සනට කරන්න ඕනේ. මේ අහවල් දේවල් පූජා කරන්න ඕනේ. මේවා ස්වාමීන් වහන්සේලාට නැතුව ඇති. එක්කෝ ස්වාමීන් වහන්සේලාගේ විමසලා මම මේ අහවල් දේවල් පූජා කරනවා. උන්වහන්සේලාට මේක අවශ්‍යද දන්නේ. දැන් මේක තමයි පදවීතිහාරි ආනිසංස ලැබෙන්නේ. ඒ කියන්නේ විඳින්න පුළුවන් දේවල් ලැබෙන්නේ ජීවිතේ. පැහැදිලිද? එහෙනම් දැන් බිරිඳ ස්වාමියා දරුවෝ තමා සන්තකේ වසගෙහි තිබෙන ඉඩකඩම් මිල මුදල් යාන වාහන වෙන්න පුළුවන්. කෙනෙක්ට විඳින්න පුළුවන් විඳවන්න පුළුවන්. තේරුණාද? කෙනෙක්ට විඳීම తాවකාලික වෙන්නත් පුළුවන්.
දැන් අපි ගත්තොත් එහෙම ස්පර්ශය කියන එක ස්පර්ශය කාමයේ නිසා මට සිලුටු බව දැනෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මගේ ජීවිතේ පුංචි අත්දැකීමක් කියන්න මේ වෙලාවේ මතක් වෙච්ච නිසා මම බණකට යද්දි මේ මම ගොඩක් වෙලාවට කියන දෙයක් මේ වයසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පාර පයින්. මේ තාත්තා හයියෙන් පාර පැන්න මේ අම්මා බයට පාරේ නැවතුණා. අර තාත්තා අම්මා හිටපු පැත්තටම ගියා තාත්තා අනිත් පැත්තට ගිහලා බයින තමුසේ මෙච්චර කල් ගියා පාර පැන ගන්න බෑ කියලා හොඳටම අර අම්මට බයිනෝ. දැන් මේ බයින්නේ මොකක් නිසාද? මේ කාමයේ පමණක් මූලික කරගෙන බැඳීම් ඇති වෙච්ච නිසා. නැත්තම් ඒ වෙනස කවදාකවත් ඇති වෙන්න විදිහක් නැහැ. තරුණ කාලේ ආදරය, සෙනෙහස, කරුණා, මෛත්‍රිය කියන දේ තිබ්බනම් ඒක වයසට ගිහිල්ලා මරණකම්ම තියෙන්න ඕන දෙයක්. එතකොට මේ විපාකවලදී සැප විපාක කියන දේවල් සැපේ කියන ඒවා දේවල් తాවකාලික වෙන්නත් පුළුවන් දීර්ඝ කාලික වෙන්නත් පුළුවන්. ස්පර්ශය දැන් උදාහරණයක් කිව්වොත් එහෙම එක මේ සිටුදුවක් හිටියා. මෙයා ශරීරයෙන් හරිම විරූපී. නමුත් කාට හරි ස්පර්ශ වුණොත් ඇඟට එයාට හිතනලු ඇය අත්පත් කරගන්න, විවාහ කරගන්න. එහෙම නැත්නම් ළඟට ගන්න හිතනලු. දෙවගණක්ගේ ශරීරයකට වැඩිය අධික සෙයින් සිලිඳු පහසක් දැනෙනවලු. ඇය පේ සංසාරේ ඒකට අවශ්‍ය කුසල කර්මයන් කරලා තියෙන නිසායි ඇයට ඒ විපාක ලැබුණේ. ඒ වගේ යමක් විඳින්න නම් ජීවිතේ, ගිහි ජීවිතේ විඳිනවා කියන එකේදී කර්ම විපාක තියෙනවා, කුසල කර්ම විපාක. ඒවට අනුවයි විඳින්නේ. හැබැයි මිනිස්සු හිතනවා අහවලා නිසා, අරය නිසා, මෙයා නිසා තමයි මම විඳින්නේ කියලා. එතකොට එතනදී වැරදීම වෙන්නේ මොකක් නිසාද? අපි හිතනවා මේ විඳින්න හම්බුනේ අහවල් පුද්ගලයා නිසා කියලා. එතකොට ඒ දේ නැති වෙනකොට අපි හිතනවා කාගේ වැරදක්ද? අහවලා නිසා වැරදි කියලා. ඒ කියන්නේ අපි දකින්නේ අපේ වැරදක් වශයෙන්. මේ මට මගේ කුසල කර්මයේ නැතිවීම නිසායි මට මේක විඳින්න බැරි කියලා දකින්නේ නැහැ. එයා දකින්නේ මොකද්ද? පුද්ගලයෙක් වශයෙන්. මේ අහවලා නිසායි, මගේ නෝනා නිසා, මගේ දරුවෝ නිසා, මගේ බිරිඳ නිසා මට විඳින්න බැරි ජීවිතේ කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට ගැටෙනවා. ඒ ගැටිලා තමයි සැප හොයන්නේ. නමුත් බුද්ධිමතා එහෙම නැහැ. එයා දකිනවා මට ඒක විඳින්නේ කුසල ශක්තිය නැති නිසායි මට ඒක එහෙම උනේ. එහෙමනම් මම කරන්න ඕනේ දොස් පවර්ණ එක, නින්දා අපහාස කරන එක නෙමෙයි. මොකද්ද කරන්න ඕනේ? කුසලයේ වර්ධනය කරගන්න. එතකොට අඥාන පෘථග්ජනයාට බුදුහාමුදුරු දේශනා කරනවා මෙහෙම නුවණක් උපදින්නේ නැහැලු. එයාට උපදින්නේ මොකද්ද? ද්වේෂය, වෛරය, ක්‍රෝධය. මොකද සැප නැත්තම් මම සැප ලබා ගන්නවා. පස්පව් දස කුසල් පටන් ගන්නවා උතනින්. අන්න භවයට වැටෙනවා, භවයේ දුක් විඳින්න පටන් ගන්නවා. ඒ නිසා බුද්ධ උත්පාද කාලේ මනුෂ්‍යාත්ම භාවය ලැබිලා තියෙනවා. අස්කන්නාසාදී ඉඳුරන් හොඳට ලැබිලා තියෙනවා. පින්පව් දන්න නුවණ ලැබිලා තියෙනවා. ඉතින් මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවයේ හොඳට පින් කරගන්න ලැබෙන අවස්ථාවල. මොකද මේ පින විතරයි අපිට අරන් යන්න පුළුවන්, මේ ශරීරයවත් අපිට අරන් යන්න බෑ. ඒ නිසා අද දවසේදී පින්කමක් කරගත්තා. බොහොම ලස්සන පින්කමක්. මේ පින් සියල්ලක්ම අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. ප්‍රථම වශයෙන් මේ සම්බුද්ධ ශාසනයෙන් සෝවාන් ඵලයට පැමිණුණු දෙවිවරුන්ට අධිපති චක්‍රදේන්ද්‍ර උත්තමයන් ඇතුළු සමස්ත දිව්‍ය රාජ සමූහයාට මේ පින් පඬුරක් මෙන් අනුමෝදන් වේවා. දෙවියෝ දිවිසුරුඩා වර්ධනය කරගෙන සම්බුද්ධ ශාසනය රැක දේවා. මේ පින්තුන් රැක දේවා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඊයේ අබේරත්න පියතුමාටත් අවුරුදු දෙකකට පෙරනේ අවුරුදු දෙකකට පෙර මිය පරලෝ යන දුණු අබේරත්න තම ආදරණීය පියාණන්ටත් ඒ වගේම ශාන්ත වික්‍රමාරච්චි තම ස්වාමි දියණියගේ පියාණන්ටත් ස්වාමි දියණියන්ගේ පියාණන්ටත් කොච්චර කල්ද මිය පරලෝ ගියේ? අවුරුදු 28කට පෙර මිය පරලෝ යන්නට යෙදුනා වූ ඒ තම පියාණන්ටත් ඒ වගේම වර්ග પરම්පරාගත සියලු ඥාතීන් හිතයිසීන්ටත් ඒ වගේම මීට සම්බන්ධ වෙලා ඉන්න අයගේ නමින් නැසීමිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඕන් කරා වූ පිනක් මෙන් අනුමෝදන් වේවා. සාංශාරික දෝෂයක් නිසා හෝ අභවී ස්ථානයක ඇතනම් මේ මොහොතේ මේ සිල් අපේ මේ සාදුනාදයක් සමගින් ඒන් අත මිදෙත්වා, සැපෙන් සැපයටපත් වෙත්වා, ලෞතර නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම මාධව මහත්මයාටත් කාවින්ගා
තම ස්වාමි දියණියටත් ඒ වගේම ඒ කුසහොත් දරුවාටත් නෝරණනේ ඒ කුසහොත් දරුවාටත් ඒ වගේම මේ ඉන්න අනිත් හැම දෙනාටම ඒ වගේම මේ පුංචි දරුවන්ටත් නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. එළඹුණා වූ එළමෙන්නා වූ කායික පීඩා මානසික පීඩා දුරින්ම දුර වේවා. කායික මානසික සපේ ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා. පාරමී ධර්මයක් වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සුවේස මහානන්ත ගුණ බලෙන් නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝ සම්පත්තියම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.